අපි බලමු මේ කොටස යටතේදී එක් එක් ශක්ති විද්‍යාව කාරණාවට අදාළ සම්මත අර්ථ දැක්වීම නැත්නම් එන්තැල්පි සමීකරණ ගැන සම්මත උත්පාදන එන්තැල්පිය කියන්නේ සම්මත දහන එන්තැල්පිය කියන්නේ වාෂ්පීකරණය ඒ වගේ අර්ථ දැක්වීම පිළිබඳව කතා කරන්න යන්නේ ඒ අර්ථ දැක්වීම ගැන පැහැදිලි කරන ගමන්ම දරුවන්ට ඒ අදාළ කාරණා ඒ ගැටළු විසඳීම් ගැන එකින් එක කොටසින් කොටස පැහැදිලි කරනවා. කියන්නේ උත්පාදන දහන එන්තැල්පිය ගැන ඉස්සෙල්ලම පැහැදිලි කරලා ඒ ආශ්‍රිත ගැටළු කිහිපයක් හදලා යපි අනිත් අර්ථ දැක්වීම වලට යන්න බලාපොරොත්තු. හරි. අපි ඉස්සෙල්ලම සම්මත උත්පාදන එන්තැල්පිය ගැන පැහැදිලි කරමු. සම්මත උත්පාදන එන්තැල්පිය සම්මත උත්පාදන එන්තැල්පිය සංකේත කරන්නේ standard enthalpy of formation කියන එකකින් delta H naught F ලෙස සංකේතවත් කරන්නේ. naught කියන්නේ සම්මත කියන එක, F කියන්නේ formation කියන එකකින් උත්පාදන එන්තැල්පිය කියන එක. සම්මත උත්පාදන එන්තැල්පිය. හරි. අපි බලමු අර්ථ දෙකකින් කොහොමද ගොඩනගන්නේ කියලා. සම්මත නම් මේක කොහේද කරන්න ඕනේ දරුවෝ? සම්මතයි කියලා කියන්නේ සම්මත තත්වය යටතේ. ඒ කියන්නේ 1 atm පීඩනයකදී හා සෙල්සියස් 25කදී. නැත්නම් කෙල්වින් 298යි හරියට මගේ ලිව්වොත් 0.15කුත් 1 298 කියලා ලිව්වහම ප්‍රමාණවත්. මෙන්න මේක තමයි අපේ සම්මත තත්වය. මේ සම්මත තත්වය යටතේ මොකද්ද කරන්න යන්නේ? උත්පාදනය. උත්පාදනය කියන්නේ හදනවා. අපි රසායන විද්‍යාවේදී කාවද හදන්නේ? මූලද්‍රව්‍යද හදන්නේ? සංයෝගද හදන්නේ? රසායන විද්‍යාවට අනුව අපි හදන්නේ මූලද්‍රව්‍ය හදන දෙයක් නෑනේ දරුවෝ. හදන්න තියෙන්නේ සංයෝග. ඒතර කාවද හදන්නේ? සංයෝග. කොච්චරක්ද හදන්නේ? තර්ක කරන්න ගැටළු මූලික කාරණා අර්ථය පිළිවි. උත්පාදනය කරන්නේ මොනවද? සංයෝග. කොච්චරක්ද හදන්නේ? ප්‍රමාණයේ මවුලයක් සීමාව. ප්‍රමාණය මත රඳා පවතිනවා කියවනේ එන්තැල්පි සංයෝග මවුලයක් හදන්නේ. කාගෙන්ද දැන් සංයෝග හදන්නේ? ස්වභාවයේ තියෙන සංයෝග හදන්න නිදහස් මූලද්‍රව්‍ය. නිදහස් මූලද්‍රව්‍ය වලින් තමයි සංයෝග හදන්නේ. එතකොට දැන් අර්ථ දෙකීම අපි එකින් එක ගොඩනගමු. හරි. ගොඩනගනකොට දැන් පැහැදිලි කරොත් සෙල්සියස් 25දී සහ 1 atm පීඩනයකදී ස්වභාවයේ පවතින නිදහස් මූලද්‍රව්‍ය වලින් නම් ඒකට අපි කියනවා මේ ස්වභාවයේ පවතින ආකාරය නැත්නම් ඒකට තව නමක් අපි කියනවා සමුද්දේශ ස්වභාවය සමුද්දේශ තත්වය. ස්ථායීව පවතින ආකාරයෙන් ඒ කියන්නේ බහුරූපී ආකාරات 1 කියන්නේ අපි ඒක ලියනකොට පැහැදිලිවි. ආයි මම කියන්නම් සෙල්සියස් 25දී සහ 1 atm පීඩනයකදී ස්වභාවයේ ඇති නිදහස් මූලද්‍රව්‍ය වල ස්ථායීම ආකාරය ස්ථායීම බහුරූපී ආකාරය කියන එක කියන්නේ ස්ථායීම ආකාරයෙන් ආරම්භ කර කාවද දෙන ලද සංයෝගයක මවුලයක් සෑදීමේදී සිදුවන එන්තැල්පි පර්යාසයට අපි කියනවා සම්මත උත්පාදන එන්තැල්පි. සෙල්සියස් 25දී සහ 1 atm පීඩනයකදී ස්වභාවයේ පවතින නිදහස් මූලද්‍රව්‍ය වල ස්ථායීම ආකාරය නැත්නම් සමුද්දේශ ස්වභාවයෙන් ආරම්භ කර දෙන ලද සංයෝගයක මවුලයක් සෑදීමේදී සිදුවන එන්තැල්පි පර්යාසය අපි කියනවා සම්මත උත්පාදන එන්තැල්පි. දරුවෝ සටහන් කරගෙන ආපහු වීඩියෝ එක ඉස්සරහට දාලා ඒ කියන වචන වලට අනුව අර්ථ දැක්වීම ලියා ගන්න. හරි. අපි උදාහරණ කිහිපයක් අරගෙන බලමු. මේ සංයෝග කිහිපයක උත්පාදන එන්තැල්පිය කොහොමද ලියන්නේ කියන එක. උදාහරණයක් ලෙස ද්‍රව ජලයේ සම්මත උත්පාදනීය ලිව්වොත් භෞතික ස්වභාවය දරුවෝ ඊටාම වැදගත්. ඒකට හේතුව ද්‍රව ජලයේ උත්පාදන එන්තැල්පියයි ජල වාෂ්ප වල උත්පාදන එන්තැල්පියයි කියන්නේ දෙකක්. එතකොට අනිවාර්යෙන් භෞතික ස්වභාවයේ නිවැරදිව ලියන එක වැදගත්. කොච්චරක්ද උත්පාදනය කරන්නේ හැම වෙලටම තරකින් ලියන්නේ. උත්පාදනය කරන්නේ මවුලයක්.
කාගෙන්ද පටන් ගන්නෙ? නිදහස් මූලද්‍රව්‍ය වලින්. මෙයාව හදන්න අවශ්‍ය නිදහස් මූලද්‍රව්‍ය මොනවද? හයිඩ්‍රජන් ඕනේ. හයිඩ්‍රජන් ස්වභාවයේ තියෙන H2 වායුමය ස්වභාවය. ඔක්සිජන් ස්වභාවයේ තියෙන වායුමය O2 ස්වභාවය. පැහැදිලිද? එතකොට මේගොල්ලෝ නම් නිදහස් මූලද්‍රව්‍ය මෙයාගේ මෞලයක් හදන්න අවශ්‍ය වෙන අගය තීරණය කරනකොට මෙයා මෞලයක් වෙන පරිදි තමයි සමීකරණය තුලිත කරන්නේ. සමහර වෙලාවට අපිට භාග සංඛ්‍යා දාන්න වෙනවා. ශක්ති විද්‍යාව විදිහට ප්‍රතික්‍රියා තුලිත කරනකොට භාග සංඛ්‍යා දාන්න කිසිම ගැටලුවක් නැහැ. හයිඩ්‍රජන් මේ පැත්තේ දෙන්න නිසා මේ පැත්තේ දෙන්නෙක් ඉන්නවා. එතකොට මෙතන එකයි එන්නේ. ඔක්සිජන් මෙතන එක්කෙනෙක් නිසා මෙතන දෙන්නෙක් ඉන්නවනේ. ඔක්සිජන් මේ පැත්තේ එකක් වෙන්න. ඔයාලට මෙතනට භාගයක් දාගන්න වෙනවා. මේ තියෙන්නේ ද්‍රව ජලයේ සම්මත උත්පාදනය. සමීකරණේ මම ඔන්න සංකේත වලලු ලියන්න. මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. ඩෙල්ටා H නෝට් psi කියලා ලියනවා. ඩෙල්ටා H නෝට් කියනවා. සම්මත උත්පාදනයෙන් තැල්පේ කාගේද මේ ද්‍රව ජලයේ භෞතික ස්වභාවය හරියට ලියන්න. හරි. උදාහරණයක් ලෙස තව එකක් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් වල සම්මත උත්පාදනය. කොහොමද පැහැදිලි කරන්නේ? උත්පාදනය කරන්නේ යාගේ මෞලයක්. කාගෙන්ද පටන් ගන්නේ මෞලයක් උත්පාදනය කරන්න? නිදහස් මූලද්‍රව්‍ය වලින්. මෙයාව හදන්න අවශ්‍ය වෙන නිදහස් මූලද්‍රව්‍ය මොනවද? කාබන් ඕනේ. කාබන් වල ස්ථායීම බහුරූපී ආකාරය. දරුවෝ දන්නවා. කාබන් වලට ස්පටික රූපී බහුරූපී ආකාර ප්‍රධාන කීපයක් තියෙනවා. දියමන්ති, මිනිරන්, ෆ්ලුවරන්ස් වගේ ඒවා. අපි වැඩියෙන්ම භාවිතා වෙන්නේ දියමන්ති මිනිරන්. මෙතන ඝන කාබන් කියලා ලියනවට වඩා නිකම්ම කාබන් ලියනවට වඩා S ග්‍රැෆයිට් කියලා ලියන තරමට වඩා හොඳයි. හේතුව දියමන්ති සහ මිනිරන් කියන බහුරූපී ආකාර දෙකෙන් කාබන් වල ස්ථායීම බහුරූපී ආකාරයේ වෙන්නේ දියමන්ති වලට වඩා මිනිරන් ස්ථායීම වෙන්නේ මිනිරන්. ඒ නිසා ඒකෙන් පටන් ගන්නවා කියලා ලියනවා. දැන් කාබන් ඩයොක්සයිඩ් උත්පාදනය කරන්න මිනිරන් වලින් පටන් අරගෙන ලිව්වහම එන අගයයි දියමන්ති වලින් පටන් අරගෙන ලිව්වහම එන අගයයි අතර යම් වෙනස්කමක් තියෙනවා. ඒ නිසා අපි උත්පාදනයේ ලියන්නේ නිදහස් මූලද්‍රව්‍යයේ ස්ථායීම බහුරූපී ආකාරය. මේකේ යම් පැහැදිලි කිරීමක් වෙන ඉදිරියේදී තවදුරටත් ඒක ගැන කියනවා. ඔක්සිජන් වායුමය O2 ලෙස ස්වභාවයේ තියෙන. ස්වභාවය කියන්නේ මෙන්න මේ තත්වයේදී. ඔයාලා දන්නවනේ මේ තත්ත්වය. සාමාන්‍ය පරිසර තත්වයට ආසන්න. ඒකට ඔක්සිජන් තියෙන O2 වායුමය ලෙස ප්‍රතික්‍රියාව මෙයාගේ මෞලයක් වෙන්නයි තුලිත කරන්නේ. කාබන් එක නිසා එක හරි. ඔක්සිජන් දෙක නිසා මෙතන එක හරි. මම තව එකක් ලියන්නම්. ද්‍රව සල්ෆියුරස් වල සම්මත උත්පාදන එන්තැල්පිය. සල්ෆියුරස් වල උත්පාදනය කරන්නේ යාගේ මෞලයක්. කාගේද දර උත්පාදනය කරන්න ඕනේ? නිදහස් මූලද්‍රව්‍ය. මේක හදන්න අවශ්‍ය මූලද්‍රව්‍ය මොනවද? හයිඩ්‍රජන් ඕනේ. හයිඩ්‍රජන් තියෙන වායුමය H2 ලෙස ස්වභාවයේ. සල්ප ඕනේ. සල්ප තියෙන්නේ S8 අණු ලෙස තියෙන්නේ. ඊට සල්ප වලටත් තියෙනවා බහුරූපී ආකාර. මොනවද? රොම්බසීය සල්ප, ඒකාන්තිය සල්ප වගේ බහුරූපී ආකාර තියෙනවා. එතකොට ඒ බහුරූපී ආකාර වලනුත් හරිනම් අපි මෙතන ඝන සල්ප ලියනවට වඩාම නිර්වද්‍ය වෙන්නේ ස්ථායීම බහුරූපී ආකාරයගේ ලියන එක. සාමාන්‍යයෙන් යාගේ ස්ථායීම බහුරූපී ආකාරය රොම්බසීය සල්ප. නමුත් අපි මෙතෙන්දී ඝන සල්ප කියලා විතරයි ලියන්නේ. හරියටම ලියනවා නම් ඇත්තමදී ඝන S කියලා දාලා RO හරි දාන්න ඕනේ රොම්බික් කියලා. රොම්බික් සල්ප තමයි නැත්නම් රොම්බසීය සල්ප තමයි එයාගේ ස්ථායීම බහුරූපී ආකාරය. ඔක්සිජන් තියෙන්නේ O2 ලෙස මේ ආකාරයට. මෙයාගේ මෞලයක් වෙන්නයි තුලිත කරන්නේ. හයිඩ්‍රජන් දෙන්න නිසා මෙතන දෙන්නෙක් ඉන්නවා හරි. සල්ප එක්කෙනයි මට උනේ. මෙතනට අටින් එකක් දාන්න. ඔක්සිජන් මේ පැත්තේ 3 දෙනෙක් නිසා මේ පැත්තේ 3ක් වෙන්න දෙකක් තියෙනවනේ. දෙකෙන් බෙදලා 3ෙන් වැඩි කරා. දෙකෙන් බෙදුවහම 1යි 3ෙන් වැඩි කරාම 3යි. මේ ආකාරයට ඕනම කෙනෙක් ලියන්න පුළුවන්. ඔයාලට උදාහරණයක් ලෙස ගත්තොත් H3PO4 ද්‍රව ෆොස්ෆරික් අම්ලයේ
සම්මත උත්පාදන එන්තැල්පිය ලිව්වොත් කොහොමද ලියන්නේ? අවබෝධයෙන් කියන්න. හැම වෙලම තර්කය. හදන්නේ සංයෝගයේ මවුලය. එක හරි. එක කියන එක ලියාගන්න තරමට දරුවන්ට මනසට යනවා වැඩි. කාගෙන්ද හදාගන්නේ? නිදහස් මූලද්‍රව්‍ය. හයිඩ්‍රජන් තියෙන වායුම H2, ෆොස්ෆරස් ස්වභාවයේ තියෙන අණුක ස්වරූපය දරුවෝ P4. එයාගේ බහුරූපී ආකාර තියෙනවා. රතු ෆොස්ෆරස්, සුදු ෆොස්ෆරස් ආදී බහුරූපී ආකාර තියෙනවා ෆොස්ෆරස් වල. සාමාන්‍ය ස්ථායිම ආකාරය කියලා යගේ සලකන්නේ රතු ෆොස්ෆරස්. හරනම් මෙතන රතු ෆොස්ෆරස් වලින් හදනවා කියලා ලියන්න ඕනි. අපි දැනට ලියනකොට ලියන්නේ ඝන P4 කියලා විතරයි. හරිනම් රතු ෆොස්ෆරස් කියලා ලියන්න ඕනි. මොකද කාබන් ගිලියනවා නම් ස්ථායිම ආකාරයේ මේකට ඒක අදාළයි. හැබැයි සමහර අය ඉන්නවා දැන් අපි උදාහරණයක් නිකමට හිතමු රතු ෆොස්ෆරස් වලයි සුදු ෆොස්ෆරස් වලයි එන්තැල්පි ලොකු වෙනසක් නැත්නම් කෝකලියුවත් එකයි. නමුත් එහෙම වෙනසක් තියෙනවා. සුළු වෙනවා. දැනට අපි මෙතන ලියනවා ෆොස්ෆරස් P4 කියන. ඔක්සිජන් ස්වභාවයේ තියෙන O2 ලෙස මේ ආකාරයට. හයිඩ්‍රජන් තුනක් නිසා දෙකෙන් බෙදලා තුනෙන් වැඩි කරන්න. ෆොස්ෆරස් එකක් නිසා මෙතනට හතරෙන් එකක් දාන්න. ඔක්සිජන් දෙන්නෙක් නිසා ඔක්සිජන් හතර දෙනෙක් නිසා මෙතනට දෙකක් දැම්මා නම් දරුවෝ නම් මෙතන මතක තියාගෙන ඉන්න. මෙතන හරනම් රතු ෆොස්ෆරස් එන්න ඕනේ නිවැරදිම ස්ථායිම ආකාරයේ. මෙයාගේ එන්න ඕනේ ස්ථායිම ආකාරයේ රොම්බික් සල්ප. ඒ විදිහට ලියනවා නම් වඩාත් උචිතයි. හරි. මේ ආකාරයටම සංකේත වලින් ලියන්න පුළුවන් උත්පාදන එන්තැල්පිය මේ කාගේද? කාබන් ඩයොක්සයිඩ් වායුවේ භෞතික ස්වභාවයේ ඉතා පැහැදිලිව ලියන්න ඕනේ. හැම එකෙම ලියන්න ඕනේ ΔH නෝට් F. කාගේද මේ H2SO3 වල ද්‍රව. හරි. උත්පාදන එන්තැල්පි සමීකරණ ලියන්නේ මේ ආකාරයට. මම දරුවන්ට කීපයක් දෙන්නම් සමීකරණ ලියන්න. ඔයාලා මේ උත්පාදන එන්තැල්පි සමීකරණ ලියන්නේ මේ වගේ. ඒතර මේවා ලියපු විදිය ගැන හොඳට තේරුම් ගන්න. මේවා ලියලා නෙමෙයි පටන් ගත්තේ. ද්‍රව ජලය නම් හදන මෙයා ලිව්වා. එයාගේ මෞලය තීරණය කරා. නිදහස් මූලද්‍රව්‍යයගේ මොනවද කියලා බැලුවා. ඒවෙන් අවශ්‍ය ප්‍රමාණය ලිව්වා. හරි. මේ වගේම ලියන්න දරුවෝ ෆෝමික් අම්ලයේ ද්‍රව කියලා ලියන්න. මෙයාගේ උත්පාදන එන්තැල්පිය ලියන්න. සමීකරණ කාබන් මොනොක්සයිඩ් වායුවේ සමීකරණ ලියන්න. C2යි H5යි OH එතනෝල් ද්‍රව එතනෝල් වල සමීකරණ ලියන්න. C6යි H5යි NO2 මෙයා ද්‍රව කියලා දෙන්න. මෙයාගේ සම්මත උත්පාදන එන්තැල්පි සමීකරණ ඔය වගේම ඔයාලා ලියන්නකො බලන්න. එකින් එක තීරණය කරන්න. ප්‍රතිඵල පැත්ත ලියන්න ඉස්සෙල්ලා එයාගේ මෞලයක් කියලා අරගෙන ඒ සමීකරණ තනියම ලියන්න මේ ආකාරයට. මේ සංකේතය ලියන්න අවශ්‍යම නැහැ. ප්‍රතික්‍රියාව ලියුවාම සමීකරණ නිරූපණය කරාම ඇති. හරි. වීඩියෝ එක පෝස් කරලා ඔයගොල්ලෝ ලියාගෙන යන්න. අපි උත්පාදන එන්තැල්පිය තව දේවල් අපිට තියෙනවා දරුවෝ පැහැදිලි කරන්න. අපිට මේ ශක්ති විද්‍යාව පාඩමේ සම්මත උත්පාදන එන්තැල්පිය කියන්නේ ඊටාම වැදගත් තොරතුරක්. ඊටාම වැදගත් තොරතුරක් වෙන්නේ උත්පාදන එන්තැල්පිය කියන එක මග්නිසාද යම් සංයෝගයක සම්මත උත්පාදන එන්තැල්පිය මගින් අපි ඒ අයගේ ගතිගුණ ගණනාවක් සම්බන්ධ කරගන්නවා. සම්මත උත්පාදන එන්තැල්පිය සම්බන්ධ වැදගත්ම කාරණය තමයි පළවෙනිම වැදගත් කාරණය තමයි අපි සම්මත උත්පාදන එන්තැල්පිය කියන එක යොදා ගන්නවා දරුවෝ යම් සංයෝගයක ස්ථායීතාවය පැහැදිලි කරන්න.
හරිද? යම් සංයෝගයක ස්ථායීතාවය පැහැදිලි කිරීමේ ප්‍රධානම මිනුම් දණ්ඩ තමයි එයාගේ සම්මත උත්පාදන එන්තැල්පිය. යම් සංයෝගයක සම්මත උත්පාදන එන්තැල්පිය තාපදායක බව වැඩි වෙන්න උත්පාදන එන්තැල්පිය තාපදායක බව වැඩි වෙන්න අපි සලකන මේ සංයෝගයේ ස්ථායීතාවය වැඩි කියලා. උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලා ලිව්වනේ ද්‍රව ජලයේ සම්මත උත්පාදනයේ මෙයාගේ මවුලයට ලිව්වේ. මම ඔයගොල්ලෝ ලියපු සමීකරණ නිසා වේගයෙන් ලියාගෙන යනවා. ලිව්වේ මේක. හරි. එතකොට මේ උත්පාදන එන්තැල්පිය ද්‍රව ජලයේ මේක ගොඩාක් තාපදායකයි. ඒකේ අදහස මොකද්ද? අපි කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා තාපදායකයි කියන්නේ මොකක්ද කියන එක. ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. තාපදායක නම් මෙයාලට වඩා මේකේ ශක්තිය අඩුයි. ඒතර තාපදායක බව වැඩි කියන්නේ ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය ගොඩක් අඩුයි. තාපදායක වෙන්නේ මේකට වඩා මෙයාගේ ශක්තිය දෙහිවින් අඩු වෙනවා. ශක්තිය අඩු වෙනකොට මොකද වෙන්නේ දරුවෝ? අපි පැහැදිලි කරා ශක්ති විද්‍යාත්මකව ශක්තිය අඩු වෙන තරමට ඕනම කෙනෙක් ස්ථායි. එතකොට මෙයාලටත් වඩා මෙයාගේ ශක්තිය අඩු වෙන්න නිදහස් මූලම් ද්‍රව්‍ය වලටත් වඩා මේ සංයෝගී ස්ථායීතාවය මොකද වෙන්නේ? වැඩි වෙන්නේ. පළවෙනිම කාරණය තමයි තාපදායක බව වැඩි වෙන්න යම් සංයෝගයක උත්පාදනී එයාගේ ස්ථායීතාවයේ සාපේක්ෂව වැඩි. ඒ වගේමයි යම් ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂක වුණොත්. හරි. අපි උදාහරණයක් ලෙස ගත්තොත් මම මේ වගේ සමීකරණයක් ලියනවා. ප්‍රතික්‍රියාවක් උත්පාදනයක් NO2 වල උත්පාදන සමීකරණය. NO2 වල උත්පාදන සමීකරණයනේ මෙහෙම මම වේගෙන් ලිව්වා. හරි. අපි හිතමු මේක තාප අවශෝෂකයි කියලා. ඒතර තාප අවශෝෂකයි කියන්නේ මොකද්ද? දරුවෝ අපි ඉස්සෙල්ලා පැහැදිලි කරා. ප්‍රතික්‍රියක වලට වඩා මෙන්න මේ ප්‍රතිඵල බල ශක්තිය වැඩි කියන එක. එතකොට මෙයාලට වඩා මේකේ ශක්තිය වැඩි නම් ශක්තිය වැඩි වෙන්න මොකද වෙන්නේ? ස්ථායීතාවය අඩු වෙනවා. ඒ නිසා යම් සංයෝගයක් තාප අවශෝෂක වෙන්න එයාගේ ස්ථායීතාවය අඩුයි. අපිට කියන්න බෑ දරුවෝ අස්ථායීව කියලා. ස්ථායීතාවයේ මෙයාලට වඩා මේක අඩුයි. තාපදායක වෙන්න යම් සංයෝගයක උත්පාදන එන්තැල්පියේ ඒ සංයෝගී ස්ථායීතාවය සාපේක්ෂව වැඩි. ස්ථායීතාවය සාපේක්ෂව වැඩි. ප්‍රතික්‍රියාවක් තාපදායක වෙච්ච ඵලයටම මට කියන්න බෑ ඒක ස්ථායි සංයෝගයක් කියලා. අර සාපේක්ෂව ස්ථායීතාවය වැඩි තමයි. ඒතර පළවෙනිම කාරණය ඔයගොල්ලෝ සඳහන් කරගන්න මම වේගින් කියාගෙන යන්න නැවත ඔයගලන්ට පෝස්ට් කරලා ලියාගන්න පුළුවන් නිසා පළවෙනිම කාරණය තමයි යම් සංයෝගයක සම්මත උත්පාදන එන්තැල්පියේ තාපදායක බව වැඩි වන විට එහි ස්ථායීතාවය වැඩි වන අතර යම් සංයෝගයක උත්පාදන එන්තැල්පියේ තාප අවශෝෂක බව වැඩි වන විට එම සංයෝගයේ ස්ථායීතාවය අඩු වේ. යම් සංයෝගයක සම්මත උත්පාදන එන්තැල්පියේ තාපදායක බව වැඩි වන විට එම සංයෝගයේ ස්ථායීතාවය සාපේක්ෂව වැඩි වන අතර යම් සංයෝගයක උත්පාදන එන්තැල්පියේ තාප අවශෝෂක බව වැඩි වන විට එම සංයෝගයේ ස්ථායීතාවය සාපේක්ෂව අඩු වේ. හරි. ඒක පළවෙනිම කාරණා. දෙවෙනි එක තමයි සම්මත උත්පාදන එන්තැල්පිය ගැන කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් යම් සංයෝගයක නැත්නම් යම් ද්‍රව්‍යයක කියලා අපිට කියන්න පුළුවන් ඕනෑම ද්‍රව්‍යයක ඕනෑම මූලම් ද්‍රව්‍යයක් සංයෝගයක් ඕනම එකකට අදාළව අපිට කියන්න පුළුවන් එයාගේ සම්මත එන්තැල්පිය
සම්මත උත්පාදන එන්තැල්පියටම සමානයි කියන්නේ. එහෙම සම්බන්ධයක් තියෙනවා. සම්මත එන්තැල්පිය කියන්නේ එයා එන්තැල්පිය කියන්නේ මතකනේ ශක්තිය. සම්මත තත්වයට තේමෙන්නොත් ඒක ශක්තිය එන්තැල්පියක් වෙනවා නියත පීඩනයක් යටතේ. ඒතර සම්මත එන්තැල්පිය ඕනම කෙනෙක්ගේ සම්මත උත්පාදන එන්තැල්පියටම සමානයි කියලා අපි සලකනවා. මම වචනින්ම ලියන්නම්. සම්මත එන්තැල්පිය. ඊළඟ කාරණේ කියනකොට මේකේ වැදගත්ම දේ ඔයගලන්ට පැහැදිලිවි. සම්මත එන්තැල්පිය කියන එක ඕනම කෙනෙක්ගේ එයාගේ සම්මත උත්පාදන එන්තැල්පියට සමානයි. මම සංකේතය විතරක් ලිව්වා ඩෙල්ටා H not F කියලා. පැහැදිලිද? දෙවෙනි කාරණේ. ඕගොල්ලෝ මේවා එකිනෙක සටහන් කරගන්න. තුන්වෙනි කාරණේ තමයි උත්පාදන එන්තැල්පිය සම්බන්ධයෙන් වැදගත්. ස්වභාවයේ පවතින නිදහස් මූලද්‍රව්‍ය වල ස්ථායීම ආකාරය නැත්නම් ස්ථායීම බහුරූපී ආකාරය. ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය වල ස්ථායීම ආකාරයවත් අපිගේ සමුද්දේශ තත්වය කියලා. ඒ තත්වයේදී එයාලගේ සම්මත එන්තැල්පිය ශුන්‍යයක් වෙනවා. හරිද? මම ලියන්නම්. මොකද්ද කිව්වේ? නිදහස් මූලාන්ද්‍රව්‍ය වල ස්වභාවයේ තියෙන සමුද්දේශ ස්වභාවයෙන් තියෙන ස්පටික මේ සංඝටිත මූලාන්ද්‍රව්‍ය කියලාත් වචනේ කියනවා. ස්වභාවයේ පවතින නිදහස් මූලාන්ද්‍රව්‍ය වල ස්ථායීම ආකාරය, බහුරූපී ආකාරයේ නැත්නම් සමුද්දේශ ස්වභාවයේ තියෙන ස්පටික මූලාන්ද්‍රව්‍ය කියලාත් කියනවා. ඔයාලට තේරෙන්නේ අර ස්ථායීම බහුරූපී ආකාරය කියන වචනේ. අන්න ඒ වෙලාවේදී එයාලගේ සම්මත එන්තැල්පිය ශුන්‍යයක් වෙනවා. සම්මත එන්තැල්පිය ශුන්‍යයක් වෙනවා නම් සම්මත එන්තැල්පිය කාට සමානයිද? එයාලගේ සම්මත උත්පාදනයට සමානයි. එහෙනම් මම ඔය කියපු අයගේ සම්මත උත්පාදන එන්තැල්පියත් මොකද වෙන්නේ? ශුන්‍ය වෙනවා. දන්න නිදහස් මූලාන්ද්‍රව්‍ය H2 හරිද? ස්වභාවයේ පවතින ස්ථායීම ආකාර ඔක්සිජන් O2 ආකාරයෙන් තියෙනවා. එතකොට කාබන් තියෙන්නේ ග්‍රැෆයිට් කියන ආකාරයෙන්. මිනරල් හරි. ඊළඟට තව එක්කෙනෙක් ගත්තොත් එහෙම සල්ප තියෙන්නේ SA. මම කිව්වා ඝන හරිනම් රොම්බික් කියලා ලියන්නත් ඕනේ. ෆොස්ෆරස් තියෙන්නේ P4 අණුක ස්වරූපේ. හරිනම් ස්ථායීම ආකාරයේ රතු. සාමාන්‍යයෙන් අපි ලියනකොට ලියන්නේ නම් ඝන කියලා විතරයි. ගොඩාක් දුරට. ඒ වගේම සෝඩියම් ස්වභාවයේ තියෙන ඝන සෝඩියම් ලෙස. මේ නිදහස් මූලාන්ද්‍රව්‍ය වල ආකාර ලියනවා. බ්‍රෝමීන් තියෙන්නේ Br2 ද්‍රවයේ ලෙස. අයොඩීන්ස් තියෙන්නේ I2 ඝනයේ ලෙස. ක්ලෝරින් ස්වභාවයේ තියෙන්නේ වායුමය Cl2 ලෙස. පැහැදිලිද? මැග්නීසියම් තියෙන ස්වභාවයේ මැග්නීසියම් ඝනයේ ලෙස. හීලියම් ස්වභාවයේ තියෙන හීලියම් තනි පරමාණු ලෙස. වායුමය. මම මේ කිහිපයක් ලිව්වේ. තව ඕන තරම් නිදහස් මූලාන්ද්‍රව්‍ය ආකාර තියෙනවනේ. හරි. මොකද සම්බන්ධය? මේ නිදහස් මූලාන්ද්‍රව්‍ය වල ස්ථායීම ආකාරය මේ ලියලා තියෙන එක මෙයාලගේ සම්මත එන්තැල්පිය ශුන්‍යයි. සම්මත එන්තැල්පිය ශුන්‍ය නම් එයාලගේ සම්මත උත්පාදන එන්තැල්පියත් මොකද වෙන්නේ දරුවෝ? හරි පැහැදිලි ශුන්‍යයි. තුන්වෙනි කාරණය ඔයගොල්ලෝ ලියා ගන්න. ස්වභාවයේ පවතින නිදහස් මූලාන්ද්‍රව්‍ය වල ස්ථායීම ආකාරය. ස්වභාවයේ පවතින නිදහස් මූලාන්ද්‍රව්‍ය වල ස්ථායීම ආකාරය. ඒ කියන්නේ බහුරූපී ආකාරය. වරහන් ඇතුළේ ලියන්න. සමුද්දේශ ස්වරූපයෙන් ඇති සංඝටිත මූලාන්ද්‍රව්‍ය. සමුද්දේශ ස්වරූපයෙන් ඇති සංඝටිත මූලාන්ද්‍රව්‍ය. මේ වචනේ තේරෙන්නේ නැති වුණාට කමක් නැහැ. ඒක ඔයගොල්ලන්ගේ රිසෝස් බුක් එකේ තියෙන කාරණයක්. වරහන් වහලා ස්වභාවයේ පවතින නිදහස් මූලාන්ද්‍රව්‍ය වල ස්ථායීම ආකාරයේ ඇති නිදහස් මූලාන්ද්‍රව්‍ය වල සම්මත එන්තැල්පිය ශුන්‍ය වේ. සම්මත එන්තැල්පිය ශුන්‍ය වේ. එබැවින් ඒවායේ සම්මත උත්පාදන එන්තැල්පියද ශුන්‍ය වේ. හරි.
උත්පාදන එන්තැල්පිය සම්බන්ධයෙන් අපිට වැදගත්ම කාරණා ටික ඔය ටික අපි ඊළඟ අර්ථ දැක්වීම වලට එකින් එක යමු. ඊළඟ අර්ථ දැක්වීම අපිට පැහැදිලි කරන්න තියෙන්නේ සම්මත දහන එන්තැල්පිය සම්බන්ධයෙන්. ඒ දෙක පැහැදිලි කරගත්තට පස්සේ අපිට එක එක ගැටලු වලට යන්න පුළුවන් ඒවා හදන්න අදාළ වෙයි. සම්මත දහන එන්තැල්පිය conversion කියන එකෙන් සංකේතය delta H naught C කියලා සංකේතයක් දැනගෙන ඉන්න. සම්මත දහන එන්තැල්පිය. හරි. අපි ඉස්සෙල්ලා වගේම දරුවෝ ගොඩනගමු මේකේ අර්ථ දැක්වීම. පැහැදිලිද? ඔයාලා උදව් කරන්න මම එකින් එක කියනකොට ඔයගොල්ලෝ තර්ක කරන්න මොකද වෙන්නේ කියලා. සම්මත නම් කොහොමද කරන්න ඕනේ දරුවෝ? මේ වැඩේ කරන්න ඕනේ සෙල්සියස් 25. නැත්නම් කෙල්වින් 298 හරියටම කිව්වොත් 298.15 කෙල්වින්. සෙල්සියස් 25 හා සම්මත තත්වයේ 1 atm පීඩනයකදී මොකද්ද කරන්න යන්නේ? දහනය කරනවා. දහනය කියන්නේ මොකද්ද? අපේ සාමාන්‍ය විවාහයේ දහනය කරනවා කියන්නේ පුච්චනවා කියන එක. මේකේ අදහස ඇත්තට මේක තමයි පුච්චනකොට වෙන්නේ ඒක මේ දහනය කියන්නේ ඒක. අපේ රසායන විද්‍යානුකූලව දහනය කියන්නේ මොකද්ද? ඕනම කෙනෙක් රසායන විද්‍යානුකූලව අපි දහනය කියලා පැහැදිලි කරන්නේ O2 සමග ප්‍රතික්‍රියා කරවීම. ඔක්සිජන් එක ප්‍රතික්‍රියා. ඕනම එකක් දහනය කරනකොටත් වෙන්නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියාව තමයි. නමුත් අපි මේකෙදි ඒ විදිහටම කියන්නේ. දහනය කියන්නේ O2 සමග ප්‍රතික්‍රියා කරවීම. හරි. මට ඔයාලා කියන්න ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරවන්න පුළුවන් කවුද? මූලද්‍රව්‍ය පුළුවන්ද? සංයෝග පුළුවන්ද? ඔව්. මූලද්‍රව්‍ය දහනය කරන්න පුළුවන් O2 එක. කාබන් O2 එක ප්‍රතික්‍රියා කරලා CO2 හදන්න පුළුවන්. ඉස්සෙල්ලා කිව්වා. හයිඩ්‍රජන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ජලය හදන්න පුළුවන්. මූලද්‍රව්‍ය සංයෝග සමග ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. සංයෝග පුළුවන් ද O2 සමග ප්‍රතික්‍රියා කරවන්න? කල්පනා කරන්න. පුළුවන්. මොනවද? ඕගොල්ලෝ ලියලත් ඇති හයිඩ්‍රෝකාබන දහනය කරනවා. නේද? විවිධ සංයෝග දහනය කරන්න පුළුවන් ඔක්සිජන් තුල. O2 එක ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. එතන මේ දහනය කරන්නේ එතකොට කවුද? මූලද්‍රව්‍ය හෝ සංයෝග කොච්චරක්ද ප්‍රමාණය? අපේ ලිමිට් එක ප්‍රමාණය මත රඳා පවතින නිසා එයාගේ මවුලය. දැන් දහනය කරනවා කියලා කියන්නේ O2 සමග ප්‍රතික්‍රියා කරවීම. ඒකෙදී වෙන එන්තැල්පි පර්යාසය තමයි මේ කියන්නේ. දැන් අපි වචන ටික හරි පිළිවෙලට ගලපලා ලියමු. ඊටාම පැහැදිලි අවබෝධයෙන් තර්ක කර කර ලියනකොට දරුවන්ට කිසිම වෙලාවක අමතක වෙන්න විදියක් නෑ. තව පුංචි දෙයක් මේකෙදි මේ දහනය කරන මූලද්‍රව්‍ය හෝ සංයෝගය සම්පූර්ණයෙන්ම දහනය වෙන්න අපි තව එක දෙයක් පාවිච්චි කරනවා. ඔක්සිජන් දාන්නේ වැඩිපුර නැත්නම් අතිරික්ත ඔක්සිජන් ප්‍රමාණය. සමහර තැන්වලදී වාතය කියලා ලියනවා ඒ ප්‍රශ්නයක් නෑ. අතිරික්ත ඔක්සිජන් ප්‍රමාණයක් තුළ ප්‍රතික්‍රියා කරවීමේදී තමයි සම්පූර්ණ දහනයකට ලක් වෙන්නේ. වචන ලියනකොට අපි ලියන්නේ එතකොට ඒ විදිහට. දැන් කියන්නේ මොකද්ද? සෙල්සියස් 25 දී හා 1 atm පීඩනයකදී දෙන ලද මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක කොච්චරක්ද? මවුලයක් අතිරික්ත O2 ප්‍රමාණයක් තුල නැත්නම් අතිරික්ත ඔක්සිජන් ප්‍රමාණයක් තුල ප්‍රතික්‍රියා කරවීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය අපි සලකනවා මොකක් කියලාද? සම්මත දහන එන්තැල්පි. අපි මූලද්‍රව්‍යයක් දහනය කරමුකෝ. කාබන් ග්‍රැෆයිට්ම දහනය කරමුකෝ. දහනය කරන්නේ කොච්චරද? දැන් එයාගේ ප්‍රමාණ ලියමින් තර්ක කරන්න. දහනය කරන්නේ මවුලයක්. කවුරු තුලද දහනය කරන්නේ? O2 තුල. අතිරික්ත නැත්නම් වැඩිපුර ඔක්සිජන් තුල. දහනය කරාම එයා කවුරු බවටද පත් වෙන්නේ? CO2 බවට. තුලිත කරොත් මෙයාගේ එකක් වෙන්න කාබන් එක නිසා මෙතනත් එකයි වෙන්න ඕනේ. ඒක එක වෙන්න. මෙතන එකයි වෙන්නේ. ඒතර ඔක්සිජන් දෙක නිසා දෙන්නෙක් ඉන්නවා තුලිතයි. සංකේත වලිනුත් ලියන්නම්